අපි 2019 බස්නාහිර පළාත් කෙටි පේපර් එක අද කතා කරන්න ගන්නේ. දිගටම පුතේ ඔයාලට උදව්වක් විදිහට මෙහෙම පේපර් සාකච්ඡාවක් කරන්න හිතුවා. අපි මේ බස්නාහිර පළාත් 2019 පේපර් එක මම කොටස් දෙකකට කඩලා කරන්න හිතුවේ. දැන් සාමාන්‍යයෙන් කෙටි පේපර් එකක් ගත්තොත් ඒ කෙටි ප්‍රශ්න 25 හැදෙන්නේ පුතේ තේමා 6කින්. කෙටි ප්‍රශ්න 25 හැදෙන්නේ තේමා 6කින්. හරි. තේමා තියෙනවා 6ක්. එකක් සංඛ්‍යා කියලා තේමාවක් තියෙනවා. තව තේමාවක් තියෙනවා බීජ ගණිතය කියලා. බීජ ගණිතය. තවත් තේමාවක් තියෙනවා ජ්‍යාමිතිය කියලා. තවත් තේමාවක් තියෙනවා සංඛ්‍යානය කියලා. තවත් තේමාවක් තියෙනවා මිනිතය කියලා. ඒකට මිනුම් කියලාත් අපි කියනවා. මිනුම් මිනිතය දෙකම එකයි. හරි. තවත් එකක් තියෙනවා කුලක හා සම්භාවිතාවය කියලා. හරි. මේ තේමා හයෙන් තමයි එතකොට ඔයාලගේ කෙටි ප්‍රශ්න 25 හැදෙන්නේ. දැන් සංඛ්‍යා කියන තේමාවෙන් පේපර් එකට දානවා ප්‍රශ්න 4ක්. බීජ ගණිතයේ තේමාවෙන් දානවා කෙටි ප්‍රශ්න 6ක්. ජ්‍යාමිතිය කියන තේමාවෙන් දානවා ප්‍රශ්න 8ක්. සංඛ්‍යානය පාඩමෙන් දාන්නේ එකයි. එක ප්‍රශ්නයක් දාන්නේ. මිනිතේ පාඩමෙන් දානවා ප්‍රශ්න 4ක්. කුලක සම්භාවිතාව පාඩමෙන් දානවා ප්‍රශ්න 2ක්. ඔය විදිහට තමයි කෙටි පේපර් එක එතකොට හැදෙන්නේ ඔයාලට. හරි. සාමාන්‍යයෙන් ඕනම පේපර් එකක් පළාත් පේපර් එක O level පේපර් එක වගේ හැදෙන්නේ මෙන්න මේ තේමා 6 පදනම් කරගෙන මේ ආකාරයට තමයි ප්‍රශ්න දාන්නේ. ඒතර මේ අපි කතා කරන පේපර් එකක් ඒ විදිහටම හදපු පේපර් එකක්. හරි. එතකොට මේ මොඩල් එකෙන් පේපර් 10ක් විතර කරනකොට ඔයාලට සාමාන්‍යයෙන් ඒ අකුරක් දාගන්න පුළුවන්. ලේසියෙන්ම දාගන්න පුළුවන්. හරි. ඇයි හැමදාම අහන්නේ එකම ප්‍රශ්න සෙට් එක. ඔයාලට පේපර් කරනකොට තේරෙයි මේ කරන දේම ඊළඟ පේපර් එකෙත් කතා වෙනවා කියලා. හරි. අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරගෙන යමු. හරි. බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම. යන්ත්‍ර 10ක් පැය 6ක් තුල භාණ්ඩ 300ක් නිපදවයි. එම භාණ්ඩ ප්‍රමාණයම නිෂ්පාදනයේට යන්ත්‍ර 15ක් යෙදුවහොත් කොපමණ පැය ගණනක් ක්‍රියාත්මක කළ යුතුද කියලා අහනවා. හරි. පුතේ මෙතන යන්ත්‍ර 10ක් තියෙනවා. ඒ යන්ත්‍ර 10 පැය 6ක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ එතකොට යන්ත්‍ර 10 පැය 6ක් තුල යම්කිසි කාර්යයක් කරලා. අපි එහෙනම් බලමු මේ කරපු කාර්යය කොච්චරක්ද කියලා. කරපු කාර්යය කොහොමද හොයාගන්නේ? එහෙනම් බලමු කරන ලද කාර්යය. කරන ලද කාර්යය. යන්ත්‍ර කීයක්ද තිබුණේ 10යි. ඒ යන්ත්‍ර 10 පැය කොච්චර කාලයක් වැඩ කරනවද? පැය 6ක් වැඩ කරනවා. යන්ත්‍ර 10 පැය 6ක් වැඩ කරනවා. එහෙනම් 10 වරක් 6 එනවා කීයක්ද? 60ක්. එහෙනම් 60ක කාර්යයක් කරලා තිනු මේ යන්ත්‍ර 10. දැන් මෙන්න මේ යන්ත්‍ර 10 60ක කාර්යයක් කරා අන්නේ කාර්යයම කරන්න. තව දානවලු කොච්චරද පුතේ? යන්ත්‍ර 15ක් දානවලු. අන්න එහෙම යන්ත්‍ර 15ක් දැම්මොත් කොච්චර කාලයක් ක්‍රියාත්මක කළ යුතුද කියලා අහන්නේ. හරි. දැන් මේ 60ක කාර්යය ඉවර කරන්න යන්ත්‍ර 15ක් දානවා. එහෙනම් මේ යන්ත්‍ර 15ට ගතවන කාලය මම හොයා ගන්න ඕන. ගතවන කාලය. කොච්චර කාර්යයක්ද තියෙන්නේ? 60ක කාර්යයක්. යන්ත්‍ර තියෙනවා 15ක්. එහෙනම් 15ට කොච්චර කාලයක් ගත වෙනවද බලන්න. මොකද කරන්නේ? 60 බෙදෙනවා 15න්. 60 15න් බෙදුවාම 4ක් කියලා එනවා. කාලය දීලා තියෙන්නේ පැය වලින් හින්දා මම h කියලා දානවා. හරි. මේ ගාන හදන්න පුළුවන් එක ක්‍රමයක්. අපිට මේකෙන් ඕන මේ ගානෙන් අපිට ඕන සූත්‍රයක් ගොඩනගාගෙන හදන්නත් පුළුවන්. හරි. හරි. මෙහෙම කියනවා. යන්ත්‍ර 10ක් පැය 6ක් තුල භාණ්ඩ 300ක් නිපදවනවා. පුතේ මෙතන දැන් දීලා තින්නේ මොකද්ද මෙතන කියන්නේ? යන්ත්‍ර 10 පැය 6ක කාලයක් වැඩ කරනවා කියලා. එහෙනම් ඔතන දීලා තියෙන සම්බන්ධතාවය තමයි යන්ත්‍රයි පැයයි. එහෙනම් අපිට ඒක කියන්න පුළුවන් යන්ත්‍ර පැය කියලා. යන්ත්‍ර පැය ගන්න.
යන්ත්‍ර පැය ගාන හොයන්න පුළුවන් මේක මම දෙකට කඩනවා. එහෙනම් යන්ත්‍ර ගානයි පැය ගානයි. යන්ත්‍ර ගාන ගුණ කිරීම යන්ත්‍ර ගණන ගුණ කිරීම පැය ගණන. හරි. මෙතන යන්ත්‍ර කීයක් තියෙනවද පුතේ? යන්ත්‍ර තියෙනවා 10ක්. පැය කීයක් වැඩ කරනවද? 6ක් වැඩ කරනවා. 10 වරක් 6 60යි. එහෙනම් මේ කාර්යය කොච්චරද පුතේ? යන්ත්‍ර පැය 60ක කාර්යයක්. දැන් ඊළඟට කියනවා මෙන්න මේ යන්ත්‍ර පැය 60ක කාර්යය ඉවර කරන්න යන්ත්‍ර දානවලු 15ක්. එහෙනම් ගතවන කාලය බලන්න ඕන. එහෙනම් මේකට දානවා යන්ත්‍ර දානවා 15ක්. මෙතන ඒකට ගත වෙනවා යන්ත්‍ර පැය ගාන 60. ඒ යන්ත්‍ර පැය 60ක කාර්යය ඉවර කරන්න මෙතනට දානවා යන්ත්‍ර 15ක්. අපි පැය ගාන හොයන්න ඕන. පැය ගාන අපි දාගමු x කියලා. දැන් x වල අගේ හොයන්න ඕන. x වල අගේ හොයන්න මේ ගුණ කිරීමේ 15 වයින් කරගන්න ඕන. ගුණ කිරීමේ 15 වයින් කරගන්න මේ සමීකරණයේ දෙපැත්තම බෙදනවා අපි 15යි. මේ 15ට මේ 15 කැපෙනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා x 60 15න් බෙදුවාම ඔයාලට එනවා 4යි කියලා. කාලය දීලා තියෙන්නේ පැය වෙනින්. එහෙනම් 4යි h කියලා එනවා. හරි. අපි දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන සාධක හොයන්න කියලා කියන්නේ. 25 ඍණ 4යි x වර්ග. අපි චුට්ටක් බලමු. a වර්ග ඍණ b වර්ග. දැන් මෙයත් වර්ගය මෙයත් වර්ගය මෙන්න මෙතන තියෙනවා අන්තරය. වර්ග දෙක අන්තරයේ සාධක මොකද්ද පුතේ? මේ පද දෙකේ එකතුව. එක සාධකයක් මේ පද දෙකේ එකතුව. එකතුව ගමු එහෙනම් a ධන b. අනෙක් සාධකයේ වෙන්නේ මේ පද දෙකේ අන්තරය. කවුද? a ඍණ b. සාධක දෙකක් එනවා. එකක් මේ පද දෙකේ එකතුව, අනිත් එක මේ පද දෙකේ අන්තරය. හරි? right. හරි. දැන් එහෙනම් මෙයාගේ අපි සාධක කඩමු. එහෙනම් 25 අපිට ලියා ගන්න පුළුවන් වර්ගයක් විදියට. මෙයා වගේ වර්ගයක් විදියට ලියා ගන්න පුළුවන්. 25 කියන්නේ 5 වර්ගය. ඍණ 4. 4 කියන්නේ කී වර්ගයද පුතේ? 2 වර්ගය. මෙතන තියෙනවා x වර්ග කියලා. හරි? දැන් මෙතන තියෙන්නේ බලවල ගුණිතයක් මෙතන තියෙන්නේ. එහෙනම් මේක අපි ගුණිතයක බලයක් විදිහට ලියාගමු. මෙතන 5 වර්ගය ගුණිතයක බලයක් විදිහට ලියාගමු. ගුණිතය ලියාගමු. ගුණිතය කීයද පුතේ? 2x. මේ දෙන්නටම තියෙන වර්ගය දෙන්නටම වර්ගයේ තියෙන හින්දා මම වරහන් කරලා ලියාගත්තා දර්ශකය 2යි කියලා. දැන් මේ මෙතනත් වර්ගය මෙතනත් වර්ගය. දැන් වර්ග දෙකක අන්තරයක් තියෙනවා. වර්ග දෙකක අන්තරයේ සාධක මොකද්ද? මේ පද දෙකේ එකතුවයි මේ පද දෙකේ අන්තරයයි. එකතුව ගමු 5 ධන 2x. අන්තරය ගමු 5 ඍණ 2x. 5 ඍණ 2x. හරි? ඔන්න උත්තරේ ගත්ත සාධක කැඩුවා. තුන්වෙනි ගාන බලමු. තුන්වෙනි ගාන රූපයේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න කියලා කියනවා. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේ ත්‍රිකෝණේ මේ කෝණය 2x, මේ කෝණය x, මේ කෝණය අංශක 75යි. මේක ජ්‍යාමිතිය කියන තේමාවෙන් දාලා තියෙන්නේ. දැන් මේ ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කෝණ, අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 3යි කිය අංශක 180යි කියලා අපි දන්නවා. එහෙනම් මේ කෝණ තුනම එකතු කරාම අංශක 180ක් වෙනවා. අපි හදමු බලන්න. මෙයා x, මෙයා 2x, මෙයා 75යි. මේ ටිකම එකතු කරාම 180යි. අපි දන්නවා සජාතීය පද සුළු කරන්න පුළුවන් කියලා. පුතේ අපි සජාතීය පද සුළු කරමු. x ට 2x එකතු කරාම මෙතන තියෙනවා කීයද පුතේ? 3x. එයාට එකතු කරන්න ඕන 75. සමානයි 180යි. දැන් x වල අගය හොයන්න ඕන. x වල අගය හොයන්න මේ 75 අයින් කර ගන්න ඕන. 75 අයින් කරන්න සමීකරණයේ දෙපැත්තටම දානවා ඍණ 75. මේ 75 අයින් කරන්න මේ පැත්තට දැම්ම ඍණ 75. මේ පැත්තට දැම්ම ඍණ 75. දැන් මේ 75ට මේ 75 අපිට කපලා දාන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා 3x. 180න් 75ක් අඩු කරාම ඔයාලට එනවා 105යි කියලා. දැන් මෙතන තියෙනවා x අකුරු 3ක්. එකක අගය හොයන්න ඕන. එකක අගය හොයන්න මේ සමීකරණයේ දෙපැත්තම ඔයා 3න් බෙදන්න ඕන. මේ 3ට මේ 3 කැපෙන. එතකොට x ඉතුරු වෙනවා 105 3න් බෙදුවාම එනවා 35යි කියලා. කෝණයක් හින්දා අපි අංශක දාමු. හතරවෙනි ගාන බලමු. පතුලේ අරය සෙන්ටිමීටර් 7ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයකට ජලය ඝන සෙන්ටිමීටර් 770ක් දැමූ විට භාජනයේ සම්පූර්ණයෙන්ම පිරුණි සිලින්ඩරයේ උස සොයන්නලු. වරහන් ඇතුලේ දීලා තියෙනවා සිලින්ඩරයේ පරිමාව හොයන විදිහ. සිලින්ඩරයක පරිමාව හොයන්නේ 5r වර්ග
H කියන සූත්‍රයෙන් සිලින්ඩරයේ පරිමාව දීලා තියෙනවා 5r වර්ග H කියන සූත්‍රයෙන් හොයනවා කියලා පුතේ. තව සූත්‍රයක් තියෙනවා සිලින්ඩරයේ පරිමාව හොයන්න. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස කියලා. හරස්කඩ විදිහට තියෙන්නේ මේකේ වෘත්තයක්. හරි. මේක මම මේ සංකේත වලින් ලියලා තියෙන එක. මම ඔයාලට තේරෙන සුද්ධ සිංහලෙන් ලියුවා. හරි. මේක අපිට මෙහෙම හදා ගන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස කියලා හදා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි. ඔයාලට ඕන නම් සිලින්ඩරයේ පරිමාව සමාන හරස්කඩ වර්ගඵලය උස කියලා ඕන නෝට් එකක් ගහගන්න කොහේ හරි. සිලින්ඩරයේ වර්ගඵලය ගන්න පුළුවන් එහෙම. හරි. ගානේ කියනවා මෙහෙම. ඔන්න සිලින්ඩරයක් දීලා තියෙනවා. අපි මෙතනින් අඳගමු සිලින්ඩරයක් දීලා තියෙනවා. පතුලේ අරය සෙන්ටිමීටර් 7යි කියලා කියනවා. පතුලේ අරය සෙන්ටිමීටර් 7යි. ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයකට ජලය දානවලු ඝන සෙන්ටිමීටර් 770ක්. 770ක් දානවලු ඝන සෙන්ටිමීටර් ජලය. එහෙම දැම්මහම භාජනය සම්පූර්ණයෙන්ම පිරෙනවලු පුතේ. භාජනය සම්පූර්ණයෙන්ම පිරෙනවලු. එහෙනම් අපෙන් අහන්නේ සිලින්ඩරයේ උස පිරුණා නම් දැන් මේ ජල මට්ටම අපි ගමු h කියලා. සිලින්ඩරයේ උසට ජල මට්ටම සමානයි. ඒ සම්පූර්ණයෙන්ම පිරලානේ. භාජනයකට ජලය දැම්මහම ඒ භාජනයේ හැඩය ගන්නවා. එහෙනම් මෙයා සිලින්ඩරයේ හැඩය අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ සිලින්ඩරයේ පරිමාව හොයන්නේ. දැන් මේ ජලය තියෙන්නේ සිලින්ඩරයක ආකාරයට. දැන් පරිමාව දීලා තියෙන කොච්චරයිද 770යි කියලා. පරිමාව දීලා තියෙන ඝන සෙන්ටිමීටර් 770යි කියලා. අපිට ගාන දෙනවා 5 වෙනුවට 7න් 22 ගන්න කියලා. r කියන්නේ අරය, පතුලේ අරය දීලා තියෙනවා 7යි කියලා. r අකුණු දෙකක් තියෙන හින්දා අපි දානවා 7 ඒවා 2. ගුණ කිරීම h. දැන් ඉර උඩ 7ට ඉර යට 7 කපන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා 770. 22 7න් ගුණ කරාම ඔයාලට එනවා 154යි කියලා. ගුණ කිරීම h. දැන් h වලගේ හොයන්න ඕන පුතේ. h වලගේ හොයන්න මේ ගුණ කිරීම 154 අයින් කරගන්න. සමීකරණයේ දෙපැත්තම බෙදන්න 154. 154ට 154 කැපෙනවා. මෙතන ඉතුරු වෙනවා 1. දැන් 770 බෙදන්න ඕන කීයද? 154න්. අනිවාර්යෙන් මෙයාව 11න් කැපෙනවා ඇති. 77ට 11 ඒවා තියෙනවා 7ක්. මෙතන බිඳුව. 15ට 11 ඒවා 1යි 4ක් ඉතුරුයි. ඒතර මෙතන 4ක් තියෙනවා 44යි. 44ට 4. 70 14න් බෙදුවහම 5යි කියලා එනවා. මෙතන අරය දීලා තියෙන සෙන්ටිමීටර් වලින් හින්දා එහෙනම් උසත් අපිට දාගන්න පුළුවන් සෙන්ටිමීටර් වලින්. අර්ථේ පරිමාව දීලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන දෙනවා බීජීය පද දෙකක් දීලා තියෙනවා 2a වර්ග 4b කියලා. අපෙන් අහන්නේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා. පුතේ කුඩා පොදු ගුණාකාරය හොයන්න අපි මෙයා ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදාගෙන යනවා. හරි. ප්‍රථමක සංඛ්‍යාවලින් මම බෙදාගෙන යනවා. ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන මේ. කිනකට වෙනස් සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාවලට තමයි ප්‍රථමක සංඛ්‍යාව කියලා කියන්නේ. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව පුතේ 2. ඊළඟ එක්කෙනා 3. ඊළඟ එක්කෙනා 5. ඊළඟ එක්කෙනා 7. ඊළඟ එක්කෙනා 11. ඇයි 9 ආවේ නැත්තේ? ඇයි 9 ඉන්නේ නැත්තේ? 9ට තියෙන සාධක 3ක්. 1ෙන් බෙදෙනවා, 3ෙන් බෙදෙනවා, 9ෙන් බෙදෙනවා. එහෙනම් 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. හරි. දැන් අපි මේක බෙදාගෙන යනවා මේකේ පද මුලින්ම ප්‍රථමක සංඛ්‍යාවලින්. සංඛ්‍යා තියෙන හින්දා ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදාගෙන යනවා. හරි. 4යි 2යි බෙදනවා පුතේ 2කින්. ඒ නිසා මම මුලින්ම බෙදනවා 2කින්. මේ දෙකට මේ දෙක කැපිලා ගියාම මෙතන ඉතුරු වෙනවා a වර්ග. 4 2කින් බෙදුවාම 2යි මෙතන තියෙනවා කීයද b. දැන් ආයි බෙදනවා කියන්නේ පුතේ ආයි මෙතන සංඛ්‍යාවක් තියෙනවනේ. ඒ නිසා ආයි බෙදනවා 2කින්. a වර්ග බෙදෙන්නේ නැහැ. 2 2කින් බෙදුවාම 1යි මෙතන තියෙනවා b. එතකොට b ඉතුරු වෙනවා. සංඛ්‍යා ටික ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ බීජීය පද. දැන් එහෙනම් බීජීය පද වලින් බෙදාගෙන යමු. මුලින්ම මම බෙදනවා b ගෙන්. a වර්ග බෙදෙන්නේ නැහැ b ගෙන්. a වර්ගය එහෙමම ලියාගත්තා. b ගෙන් බෙදුවාම 1යි කියලා එනවා. දැන් බෙදන්නේ කාගෙන්ද? a වලින්.
a වර්ග a ගෙන් බෙදුවාම a අකුරු දෙකකට එක එකක් අපිට කපලා දාන්න පුළුවන්. එහෙනම් මෙතන ඉතුරු වෙනවා a. එක බෙදෙන්නේ නැහැ. ආයි බෙදෙනවා a ගෙන්. a ගෙන් බෙදුවාම 1යි. එක a ගෙන් බෙදෙන්නේ 1යි කියලා දැම්මා. දැන් අපි කරන්නේ කුඩා පොදු ගුණාකාරය වෙනකොට මෙන්න මේ සංඛ්‍යා ටික ගුණ කරලා ලියමු. 2 වරක් 2 4යි. b අකුරු එකක් තියෙනවා. a ගෙන් ගුණ කරාම a වල දෙවෙනි පදය කියලා එනවා. එහෙනම් කුඩා පොදු ගුණාකාරය එනවා 4යි b a වර්ග කියලා. 6 වෙනි ගාන බලමු. 6 වෙනි ගාන කියනවා මෙන්න මෙහෙම කතාවක්. රූපයේ දැක්වෙන ABC සමපාද ත්‍රිකෝණයක්. ත්‍රිකෝණය යන ගමු. මෙයා A, මෙයා B, මෙයා C සමපාද ත්‍රිකෝණයක්. පුතේ CB පාදයේ D වෙනකන් දික් කරලා තියෙනවා. CB පාදයේ D වෙනකන් දික් කරලා තියෙනවා. අපෙන් අහන්නේ ABD කෝණයේ විශාලත්වය අහන්න. මෙන්න මේ කෝණය ABD කෝණයේ විශාලත්වය. එයා මම දාගන්නවා x කියලා. හරි. දැන් ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක අගය කීයද පුතේ? අංශක 60. සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක අගය අංශක 60යි කියලා අපි දන්නවා. හරි. දැන් බලන්න x ලගේ හොයන්න ඕන. x ලගේ හොයන්න පුළුවන් අපිට DBC කියලා කියන්නේ සරල රේඛාවක්. දැන් මේ සරල රේඛාව මත තියෙන බද්ධ කෝණ දෙකක්. මේ සරල රේඛාව මත තියෙන බද්ධ කෝණ වල එකතුව අපි දන්නවා අංශක 180ක් වෙනවා කියලා. දැන් මෙයා x දන්න මෙයා කීයද 60යි. මේ බද්ධ කෝණ දෙකේ එකතුව 180ක් වෙනවා. දැන් x ලගේ හොයන්න පුතේ මේ 60 අයින් කරගන්න ඕන. ඒ නිසා සමීකරණේ දෙපැත්තටම දාන්න ඍණ 60. දැන් ධන 60ට ඍණ 60 කැපුණා. ඒතකොට මෙතන x ඉතුරු වෙනවා 180න් 60ක් අඩු කරාම ඔයාලට උත්තරේ එනවා 120යි කියලා. එහෙනම් උත්තරේ එනවා x සමානයි 120යි කියලා. බලමු 7 වෙනි ගාන. 7 වෙනි ගාන. ප්‍රිස්මයක් දීලා තියෙනවා. මෙයා A C B කියලා නම් කරලා තියෙනවා. මෙයා 10යි කියලා දීලා තියෙනවා. රූපයේ දැක්වෙන ප්‍රිස්මයේ ABC හරස්කඩ. ABC හරස්කඩේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24යි. අපෙන් අහන්නේ ප්‍රිස්මයේ පරිමාව. පුතේ හරස්කඩ ඒකාකාර ඝන වස්තු වල පරිමාව හොයන්නේ. හරස්කඩ ඒකාකාර ඝන වස්තු වල පරිමාව හොයන්නේ මෙන්න මේ සූත්‍රයේ. හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා උසින් නැත්නම් දිගින්. මේක නම් තියෙන්නේ දිගක්නේ. අපි මේක දිගින් ගුණ කරනවා. හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා දිගින්. එහෙනම් දැන් ප්‍රිස්මයේ පරිමාව හොයාගන්න පුළුවන්. හරස්කඩ කීයද පුතේ? 24. ගුණ කරනවා කීයද? දිගින්. දිග කීයද? 10යි. 24 10න් ගුණ කරාම ඔයාලට එනවා 240යි. පරිමාව එහෙනම් දාන්න වෙන්නේ මෙතන දීලා තියෙන සෙන්ටිමීටර් වලින්. ඉතින් පරිමාව දාන්න වෙන්නේ ඝන සෙන්ටිමීටර් කියලා. දැන් ඝන සෙන්ටිමීටර් 240යි කියලා දාගන්න පුළුවන් උත්තරේ. 8 වෙනි ගාන. රුපියල් 40000ක මුදලක් 105ක වාර්ෂික සුළුපොලියට ලබාගත් පුද්ගලයෙකුට ණය මුදලෙන් හරි අඩක් පොලිය ලෙස ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකටද කියලා අහනවා. පුතේ මෙතන දීලා තියෙන්නේ සුළුපොලිය ගාන. අරගෙන තියෙනවා මෙයා ණය මුදල රුපියල් 40000ක්. හරි 105ක පොලියට තමයි අරගෙන තියෙන්නේ. 5ක සුළුපොලියට අරගෙන තියෙන්නේ. දැන් මෙයා පොලිය ගෙවාගෙන යනකොට මෙයාට අවසානයේදී මෙයාට පොලිය ගෙවන්න වෙලා තියෙන ගත්ත ණය මුදලෙන් හරි අඩක්. ගත්ත රුපියල් කීයද පුතේ? 40000ක්. එහෙනම් ඒ 40000ට පොලිය ගෙවන්න උනා හරි අඩක්. ඒ ගත්ත ණය මුදලෙන් හරි අඩක්. එහෙනම් 40000න් හරි අඩක් කීයද පුතේ? කීයද? 20000යි. එහෙනම් 40000න් හරි අඩක් 20000යි. එහෙනම් පොලිය ගෙවූ පොලිය. එහෙනම් 40000 බෙදනවා දෙකට. 40000 දෙකට බෙදුවාම එනවා 20000. රුපියල් 20000ක් පොලිය විදිහට ගෙවන්න උනා. හරි. අපි දන්නේ නැහැ කොච්චර
කාලයකටද මේ පොලිය 20000ක් ගෙවන්න ඕනේ කියලා. අපිට හොයාගන්න පුළුවන් මෙතනින්දී අවුරුද්දකට පොලිය කොච්චරක් ගෙවුවද කියලා. ඇයි 40000ක් ගත්තාම එයා 105ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕන. හරි? එහෙනම් අපිට හොයාගන්න පුළුවන් අවුරුද්දකට පොලිය. අවුරුද්දකට පොලිය. ගත්තේ රුපියල් 40000යි. මේ 40000ට පොලිය ගෙවන්න ඕන 105 ගානේ. එහෙනම් අපි බලන්න ඕන 40000න් අල්ලන්න කියන මුල කිරීමක් දැම්ම 105ක් කියන්නේ කොච්චරද කියලා බලනවා. මේ බිංදු දෙක මේ බිංදු දෙක කැපෙනවා. 400 ගුණ කරන්න ඕන පහෙන් 405ක් වෙනවා කීයද? 2000. එහෙනම් රුපියල් 2000ක් ගෙවන්න ඕන අවුරුද්දකට. මේ මිනිස්සයා ණයෙන් නිදහස් වෙනකොට පොලිය ගෙවන්න ඕන 20000ක්. අවුරුද්දකට නම් 2000යි. එහෙනම් කාලය හොයන්න මොකද්ද කරන්නේ පුතේ? 20000 බෙදන්න ඕන 2000. කාලය 20000 බෙදන්න ඕන 2000. මේ බිංදු තුනට මේ බිංදු තුන කැපුණා 20 දෙකෙන් බෙදුවාම එනවා 10යි. දීලා තියෙන්නේ අවුරුදු වලින් ඉඳලා අපි දාමු අවුරුදු කියලා. අවුරුදු 10යි. හරි. නැත්තම් 2000ව කීයක්ද කියලා බලන්න 20000ක් වෙන්නේ. එක අවුරුද්දකට 2000ක් ගෙවන්න උනා. පොලිය අවසානයේ මෙයා 20000ක් ගෙවලා. එහෙනම් බලන්න 2000ව කීයක්ද කියන්නේ 20000ක් කියලා කියන්නේ. 10යි. හරි. 9 වෙනි ගාන වෘත්ත ප්‍රමේය ගානක් දීලා තින්නේ. හරියට බලාගමු අපි. රූපයේ දැක්වෙන වෘත්තයේ විස්කම්භයේ ABV දී ඇති තොරතුරු වන්න x අගය හොයන්නලු. මෙන්න වෘත්තයක් දීලා තියෙනවා. ඒ වෘත්තයේ කේන්ද්‍රය දීලා තියෙනවා O කියලා. AB විස්කම්භයලු. AB විස්කම්භය වෙනවලු. දැන් විස්කම්භයේ මේ වෘත්තයේ සමානව කොටස් දෙකකට බෙදෙනවා. එන එක කෑල්ලක් අර්ධ වෘත්තයක් වෙනවා. හරි. හරි. ගාන බලමු. AC කියන්නේ ජාය. BC කියලා කියන්නේ ජාය. පුතේ දැන් මේ අර්ධ වෘත්තයේ මේ මෙන්න මේ කොටස ගත්තොත් අර්ධ වෘත්තයක්. මේ අර්ධ වෘත්තයක තියෙන කෝණයක් අංශ කීයක් වෙනද ප්‍රමේයක් තියෙනවා. අර්ධ වෘත්තයේ කෝණයක් අංශක 90ක් වෙයි කියලා. එහෙනම් මෙන්න මේ කෝණය अंश का 90ක් වෙනවා. අර්ධ වෘත්තයක කෝණයක් अंश का 90ක් වේ. එහෙනම් මෙන්න මේ කෝණය अंश का 90යි. මෙයාව යා කරමු. මෙතන තියෙනවා D කියලා. මෙතන කෝණය දීලා තියෙනවා y කියලා. මෙතන දීලා තියෙනවා 65යි කියලා. මෙයා 65යි. හරි. මෙතන පැහැදිලි නැත්නම් මම ආයෙත් ලකුණු කරන්න. මේ කෝණය 65යි. හරි. දැන් මම හොයන්න ඕන පුතේ y යගේ. අපිට මෙන්න මේ ත්‍රිකෝණ ප්‍රමේය සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මම ත්‍රිකෝණයක් යන්දා. ත්‍රිකෝණයේ මම මෙන්න මේ පාදයේ දික් කරනවා. පාදයේ දික් කරාම එතන මොකක්ද පුතේ? මෙන්න මේ බාහිර කෝණයක් හැදෙනවා. අන්නේ බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන ප්‍රමේයක් තියෙනවා. මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක පාදයක් දික් කරාම එතන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන ප්‍රමේයක් තියෙනවා. දැන් බලන්න එහෙනම් BCD කියලා කියන්නේ ත්‍රිකෝණයක්. BCD කියන්නේ ත්‍රිකෝණයක්. ඒ BCD ත්‍රිකෝණයේ CD පාදයේ දික් කරලා තියෙනවා A වෙනකම්. මේ එහෙනම් පාදයක් දික් කරා. පාදයක් දික් කරාම එතන මොකද පුතේ? බාහිර කෝණය. අන්නේ බාහිර කෝණය කවුද? y. අන්නේ බාහිර කෝණය සමාන වෙනවා එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. මෙයා 90යි, මෙයා 65යි. 90යි 65යි එකතුවට සමාන වෙනවා. 90යි 65යි එකතු කරන්න ඕන 0.5යි 5යි 9යි 6යි 15යි. එහෙනම් ඔයාලට නෝ y සමානයි අංශක 155යි කියලා. දහවෙනි ගාන සමීකරණ ගානක් දීලා තින්නේ 4 යට x ධන 1 සමානයි 3යි. විසඳන්න කියලා කියනවා. විසඳමු අපි. විසඳනවා කියලා කියන්නේ අපි මෙන්න මේ අඥාතයේ අගය හොයන එක. මුලින්ම එහෙනම් අඥාතයේ අගය හොයන්න අනිත් පද ටික ඉවත් කරගන්න ඕන. අඥාතයේ විතරක් එක පැත්තක තනි කරගන්න ඕන. දැන් එහෙනම් මුලින්ම අපිට අයින් කරලා දාන්න පුළුවන් මෙන්න මේ ධන 1. ධන 1 අයින් කරන සමීකරණේ දෙපැත්තම දානවා ඍණ 1. මෙන්න මේ ධන 1 අයින් කරන්න දාන සමීකරණේ දෙපැත්තටම ඍණ 1. මේ පැත්තේ තිබුණා 3, මේ පැත්තට දැම්ම ඍණ 1. ධන 1ට ඍණ 1 කැපෙනවා. මෙතන තියෙනවා 4 යට x. 3න් එකක් අඩු කරාම ඔයාලට උත්තරේ එනවා 2.
දැන් පුතේ මේ පැත්තේ භාග සංඛ්‍යාවක් තියෙන්නේ. මම ඒ නිසා මේ පැත්තත් භාග සංඛ්‍යාවක් කරගන්න ඉර යට දාගන්නවා එකක්. දැන් මම සමාන ලකුණු දෙපැත්තේ තියෙන භාග සංඛ්‍යා දෙකක් ඉඳලා දැන් මම මේ දෙපැත්තම හරස් ගුණ කරුනේ හරස් ගුණ කරනවා මේ. හරි. 4 ගුණ කරනවා x කින් 4 ගුණ කරනවා එකෙන් 4 වරක් එක 4. 2 ගුණ කරනවා x කින් එතකොට 2x. x ලාගේ හොයන්න මොකද කරන්නේ පුතේ? x ලාගේ හොයන්න සමීකරණේ දෙපැත්තම බෙදනවා 2කින්. මේ දෙකට මේ දෙක කරනවා එතකොට x ඉතුරු වෙනවා 4 2කින් බෙදුවාම ඔයාලට උත්තරේ එනවා කීයයිද? 2යි කියලා. එහෙනම් උත්තරේ එනවා x සමානයි 2යි කියලා. හරි. අපි කෙටි ප්‍රශ්න 10ක් කතා කරා පුතේ. ඔයාලට විස්තර කරලාම කියලා දුන්නා. ඊළඟ ප්‍රශ්න ටික තවත් වීඩියෝ එකකින් දානවා. පුළුවන් තරමක් අපි ප්‍රශ්න තමයි කතා කරගන්න ඕන. හරි. එතකොට ඔයාලට තේරෙවි මේ කරන දේම තමයි ඊළඟ පේපර් එකේ තියෙන්නේ කියලා. හරි. මේ පේපර් එකක් හදන්නේ ඔයාලගේ අත්‍යවශ්‍ය ගුණ සංකල්ප අරගෙන. හරි. මම මේ අත්‍යවශ්‍ය ගුණ සංකල්ප ටික ඔයාලට දාන්නම් වෙනම. හරි.